ළමයි අපි ගිය පාඩමේදී මේකේ ප්‍රශ්නාංක 10 දක්වා සාකච්ඡා කරා. අද බලමු ප්‍රශ්නාංක 11 සිට ඉදිරියට සාකච්ඡා කරන්න. බලන්න මේ 11 වන ප්‍රශ්නේ පළවන ප්‍රකාශන යටතේ සහ දෙවන ප්‍රකාශන යටතේ වූ ප්‍රශ්න යටතේ තියෙනවා පළවන ප්‍රකාශන යටතේ බයිකාබනේට් අයනයේහි මෙතන පළවෙනි ප්‍රකාශය මේක බයිකාබනේට් අයනයේ කාබන් ඔක්සිජන් බන්ධන සර්ව සම වේ කියලා. බයිකාබනේට් දැන් බයිකාබනේට් වල ව්‍යුහ සූත්‍රය බලමු. කාබොනික් අම්ලය H2CO3 මේ කාබොනික් අම්ලය ද්විභාෂික අම්ලයක්. මේ පළමු අයනීකරණය බයිකාබනේට්. ඊට පස්සේ දෙවෙනි අයනීකරණයේදී බයිකාබනේට් නැවතත් අයනීකරණය වෙලා H ධන සහ කාබනේට් බවට පත් වෙනවා. මේ තමයි කාබොනික් ද්විභාෂික අම්ලය. ද්විභාෂික අම්ලය කියන්නේ මේ ව්‍යුහයේ OH ඛණ්ඩ දෙකක් තියෙනවා. එතකොට OH ඛණ්ඩ දෙකක් තියෙන නිසා තමයි H ධන අයන දෙකක් දෙන්නේ අයනීකරණය. ඔය ඔක්සි අම්ලවල H ධන අයන එකක් දෙනවා නම් ඔක්සි අම්ලවල OH ඛණ්ඩයක් තියෙනවා. H අයන දෙකක් දෙනවා නම් OH ඛණ්ඩ දෙකක් තියෙනවා. ඔක්සි අම්ලවල. දැන් මෙතන බයිකාබනේට් ලැබෙන්නේ එක OH ඛණ්ඩයක් අයනීකරණයේ මාධ්‍ය H අයනයක් ලැබෙන නිසා. දැන් මෙතන තියෙන තව OH ඛණ්ඩයක්. එසේනම් හයිඩ්‍රජන් කාබනේට් හෙවත් බයිකාබනේට් වල ව්‍යුහයේ අපි මේ විදිහට නිර්මාණය කරමු. OH ඛණ්ඩ එකයි ඉතුරු එක ද්විත්ව බන්ධනය O මත ඍණ. මෙතන එකසර යුගල් දෙකයි, මෙතන එකසර යුගල් දෙකයි, මෙතන එකසර යුගල් තුනයි. මේ බලන්න. ඔක්සිජන් වඩා ඉලෙක්ට්‍රෝන 6න් දෙකක් බන්ධන ඉතුරු 4. ඔක්සිජන් වඩා ඉලෙක්ට්‍රෝන 6න් දෙකක් බන්ධන ඉතුරු 4. ඔක්සිජන් වඩා ඉලෙක්ට්‍රෝන 6න් එකක් බන්ධන තව 5ක් තියෙනවා. ඍණාරෝපණය වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන එක එකතු වුණාම එසේනම් ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. යුගල් 3යි. දැන් මේකට සම්ප්‍රයුක්තතාව බලමු. මේ එකසර යුගල මේ බන්ධනය මතර එනකොට මේ බන්ධනය කැඩෙනවා. ඒ අනුව H O C O මත ඍණ මෙතන ද්විත්ව බන්ධනය මෙන්න මේ විදිහට. මෙතන එකසර යුගල් 3ක් එනවා. මේ තමයි ස්ථායි ව්‍යුහ. ස්ථායි ව්‍යුහ මෙච්චරයි ලියන්න පුළුවන්. සම්ප්‍රයුක්තතාව නිර්මාණය කිරීමේදී ස්ථායි ව්‍යුහ දෙකක් ලියන්න පුළුවන්. තව එකක් ලියන්න පුළුවන් හැබැයි ස්ථායි නැහැ. කොහමද? මේ එකසර යුගල මෙතන වැටෙනකොට මේ බන්ධනය මෙහෙම කැඩුනොත් අපිට මේකෙන් නිර්මාණය කරන්න පුළුවන් තවත් ව්‍යුහයක්. නමුත් ස්ථායි ව්‍යුහයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ නිර්මාණයේදී මේ ඔක්සිජන් මත ධනාරෝපණයක් වෙනවා. පේනවද? මේ එකසර යුගල මේ බන්ධනය මතට පතිතුනාම තවත් බන්ධනයක් ඇති වෙනවා. ද්විත්ව බන්ධනයක් O මත ධන. මෙතන එකසර යුග්මය වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධනාරෝපණයක් આવොත් ඒ ව්‍යුහය අස්ථායි. මේ එකසර යුග්මය මේ බන්ධනය මතට වැටීම නිසා මෙතන ද්විත්ව බන්ධනයක්. මෙතන ඍණ වෙනවා. ආපහු මේ බන්ධනය කරනකොට ධන වෙනවා. ධන ඍණ කැපිලා යනවා. මේ ඔක්සිජන් මත ඍණ වෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන යුගල් මේ විදිහට ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් එනවා. දැන් බලන්න මේ ව්‍යුහය ස්ථායි. මේ ව්‍යුහය ස්ථායි. මේ ව්‍යුහය අස්ථායි. වඩා විද්‍යුත් ඍණතාවක් ඇති ඔක්සිජන් මත මේ ඍණාරෝපණය තියෙනවා. ඒව ස්ථායි.
නමුත් වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධනාරෝපණයක් තිබෙනවා මේක අස්ථායි. C අස්ථායි ව්‍යුහ. ස්ථායි ව්‍යුහ සැලකීමේදී ඔබට පේනවා මේ කාබන් ඔක්සිජන් බන්ධනය ද්විත්ව බන්ධනයක්, මේ කාබන් ඔක්සිජන් බන්ධනය ඒක බන්ධනයක්. මේක ද්විත්ව බන්ධනයක්, මේක ඒක බන්ධනයක්. මේ අනුව සංප්‍රයුක්ත මුහුම වෙන්නේ බයිකාබනේට් වල සත්‍ය ව්‍යුහය වන්නේ මේ ව්‍යුහය හෝ මේ ව්‍යුහය නොවේ. එහි මුහුමක් කියන්නේ මේ ආකාරයේ H O C O මේ ආකාරයේ අතරමැදි බන්ධන ස්වරූපයක්. මේ බන්ධන එක බන්ධනයක්, මෙතන තියෙන අතරමැදි බන්ධන ස්වරූපයක්. ඒ නිසා බන්ධන දිගවල් තුනම සර්ව සමාන වෙන්නේ නැහැ. සම්පූර්ණ වැරදි. පළවෙනි ප්‍රකාශනයේ තියෙන බයිකාබනේට් ආයනයේ C කෙටිරක්කෝ බන්ධන සර්ව සමාන වේ. එතකොට කාබන් සහ ඔක්සිජන් බන්ධන තුනක් තියෙනවා මේ. 1යි 2යි 3යි. මේ දෙක සර්ව සමානයි. මේක වෙනස්. යන පළවන ප්‍රකාශය සාවද්‍යයි. පළවන ප්‍රකාශය වැරදි. දෙවන ප්‍රකාශය බයිකාබනේට් ආයන ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ තුනක සංප්‍රයුක්ත මුහුමක් වේ. බයිකාබනේට් කියන්නේ සංප්‍රයුක්ත ව්‍යුහ තුනක මුහුමක් නෙවෙයි. සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක මුහුමක් ලෙස සඳහන් කරන්න පුළුවන්. මේක මේ පිළිගත හැකි ව්‍යුහය තියෙන්නේ සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක A සහ B ව්‍යුහ දෙකේ මුහුමක්. මේක අස්ථායි එකක්. එනිසා A සහ B වල මුහුමක් ලෙස දක්වන්න පුළුවන්. මේ අනුව දෙවෙනි ප්‍රකාශයේ තියෙන්නේ සංප්‍රයුක්ත ව්‍යුහ තුනක මුහුමක් කියලා. ඒක වැරදි. ප්‍රකාශන දෙකම සාවද්‍යයි. පිළිතුර අසත්‍යයි. එනිසා 5. අය බලමු ඊළඟ ප්‍රශ්නය. N2 3 අණුව සඳහා සංප්‍රයුක්ත ව්‍යුහ කොපමණ සංඛ්‍යාවක් ඇඳිය හැකිද? බලන්න මේ පරමාණු සැකිල්ල අපි නිර්මාණය කරන ව්‍යුහ ඔක්සිජන්, නයිට්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ඔක්සිජන්. මෙතන දාමු අපි ද්විත්ව බන්ධනයක්. මෙතන එක බන්ධනය හරි, බන්ධන තුන හරි. අපි මෙතන දාමු ද්විත්ව බන්ධනයක්. නයිට්‍රජන් වල බන්ධන තුන හරි. මනම් මේක දායක බන්ධනයක් කරනවා. දැන් ඉලෙක්ට්‍රෝන අපි එක සැර යුගල් ගත්තොත් මේ ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6න් දෙකක් බන්ධන ඉතුරු 4 දාමු. මේ බලන්න මේ ඔක්සිජන් වල යුගල් දෙකයි 6න් දෙකක් බන්ධන ඉතුරු යුගල් දෙක. N වල ඉලෙක්ට්‍රෝන 5න් 3ක් බන්ධන ඉතුරු යුගල. ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6න් දෙකක් බන්ධන ඉතුරු 4. මේ දායක බන්ධන නිසා මෙතන O වල ඉලෙක්ට්‍රෝන 6ම තියෙනවා. දැන් අපිට පුළුවන් මෙතන ද්විත්ව බන්ධනය වෙනවනේ, මෙතන ද්විත්ව බන්ධනය කරන්න මේ විදිහට. මේ ඉලෙක්ට්‍රෝන කියලා මෙතන දානකොට මේ බන්ධනය මෙහෙම කඩන්න පුළුවන්. මේකම වෙනස් කරන්න පුළුවන්. එතකොට මේකේ ඊළඟ අවස්ථාව වෙනවා මෙතන එක බන්ධනය, මෙතන ද්විත්ව බන්ධනය. මෙහෙම. මේවා එලෙසමයි. ඒ වෙනස් වෙන්නේ නැහැ. මෙතන ඉලෙක්ට්‍රෝන යුගල් මේ විදිහට එනවා. මෙතන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් එනවා. මෙතන ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් එනවා. ඍණ ආරෝපණය. මේ විදිහට. ඊළඟ අවස්ථාව දැන් මෙතන ඉලෙක්ට්‍රෝන යුගල මෙහෙම දැම්මම මේක මෙහෙම වුණා.
දැන් මෙතන මාරු කිරීම මේ කරලා තියෙන්නේ. බලමු ඊළඟ අවස්ථාව අපි කොහොමද ගන්න කියලා. අපිට පුළුවන් වෙයි මෙතන ඉලෙක්ට්‍රෝන වල මේ බන්ධනය මතර දානකොට මේ බන්ධනය මෙහෙම කඩන්න. එතන යනවා ඔක්සිජන් මත මෙහෙම. මේක ඍණ මෙතන ද්විත්ව බන්ධනයක්. මේවා එහෙමමයි. මෙතන ඉලෙක්ට්‍රෝන වල මේ බන්ධනය මතරාව මේක ධන වෙනවා. ඕ මත ඍණ. මේ බන්ධනය කරනවා ඕ මත ඍණ වෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන මේ විදිහට මේක මත ඍණ. මේ ඉලෙක්ට්‍රෝන වල මේ බන්ධනය මතරාව ද්විත්ව බන්ධනයක් වෙනවා. මෙතන ධන වෙනවා. මෙතන ඍණ වෙනවා. ආපහු බන්ධනය කරනකොට මෙතන ධන වෙනවා. ධන ඍණ කැපිලා ගිහලා මෙතන ඍණ වෙනවා. දැන් ඔබට පේනවා මේ එන්නෝ බන්ධනය ද්විත්ව බන්ධනය මාරු වෙන්න පුළුවන් දෙකට. මෙතන එක වෙලාවක මෙතන ද්විත්ව බන්ධනය, මෙතන එක වෙලාවක ද්විත්ව බන්ධනය. ඒ අවස්ථා දෙක. ඊළඟට අපි කලේ මේ එක සැරයක මේ බන්ධනය මත එනකොට මේ බන්ධනය කැඩුනා. මේ අවස්ථාව. දැන් බලන්න අපිට තව නිර්මාණ කරන්න පුළුවන්ද කියලා. මේ දෙපැත්තේ එසේ කළා. මේ එක සැරයක එනකොට මේ බන්ධනය කැඩුනා. ඒක තමයි මේ තියෙන්නේ. එතකොට මේ අවස්ථාවෙන් පස්සේ තව ව්‍යුහයක් ලියන්න පුළුවන්ද කියලා බලන්න ඕන. මේ එක සැරයක මේ බන්ධනය මත එනකොට මේ බන්ධනය කඩන්න පුළුවන් මේ විදිහට. මේ බලන්න. මෙතන මේ එක සැරයක මේ බන්ධනය මත එනකොට මේ බන්ධනය මෙහෙම කැඩුවොත් එන්නෝ අතර ත්‍රිත්ව බන්ධනයක් ඇති වෙනවා. මේ තියෙන්නේ මේ අවස්ථාවෙන් පස්සේ අපිට පුළුවන් මේ ව්‍යුහය නිර්මාණය කරන්න මේ විදිහට. ඔක්සිජන්, නයිට්‍රජන්, ඔක්සිජන් ඍණ මෙතන ඔය ආකාරයට මේ එක සැරයක මේ බන්ධනය මතරා ත්‍රිත්ව බන්ධනයක්. මෙතන ඕ මත එක සැරයක්මයක් තියෙනවා. නමුත් මෙතන ධන වෙනවා. මේ බන්ධනය කැඩුණාන් පස්සේ මෙතන n මත එක සැරයක්මයක් එනවා. ඍණ වෙනවා එතන. මේ ඉලෙක්ට්‍රෝන වල මේ බන්ධනය මතරාව මෙතන ධන මෙතන ඍණ වෙනවා. ඍණ ධන කැපෙනවා. ආපහු බන්ධනය කැඩුණා මෙතන ධන වෙනවා. මෙතන ඍණ වෙනවා ඉලෙක්ට්‍රෝන යුග්මයකුත් එක්ක. මේ ඕ කෙලවරේ මේකේ යුගල් 3යි. මේ විදිහට. මේ අනුව සංප්‍රයුක්ත ව්‍යුහ මේ දෙපැත්තට මාරු කළා 2යි. මේ ඉලෙක්ට්‍රෝන වල මෙතන දාලා මේ බන්ධනය මෙහෙම කරලා මෙතන ද්විත්ව බන්ධනය 1යි 3යි. මේ එක සැරයක මෙතන දෙනකොට මේ බන්ධනය කරලා මෙතන ත්‍රිත්ව බන්ධනයක් එන එක 4යි. අපිට පුළුවන් ව්‍යුහ 4ක් නිර්මාණය කරන්න. මේ අනුව පිළිතුර හතර සංප්‍රයුක්ත ව්‍යුහ කොපමණ දිය හැකිද? පිළිතුර අංක 3. බලන්න සංප්‍රයුක්ත ව්‍යුහ සංඛ්‍යා 4ක් පුළුවන්. N2O3 සඳහා සංප්‍රයුක්ත ව්‍යුහ කොපමණ දිය හැකිද? 4යි. දැන් බලමු අපි ඊළඟ ප්‍රශ්නයට යන්න. N2O5 අණුව මෙන්න සැකිල්ල. මේක නිර්මාණය කරන්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ සංඛ්‍යාව අහලා තියෙනවා. N2O5 බලමු ඔක්සිජන්,
नाइट्रोजन ऑक्सीजन ON O සහ O අපි දැන් මෙතනින් පටන් ගමු ද්විත්ව බන්ධනය බන්ධන තුන හරි නයිට්‍රජන් 8 මේක එහෙමනම් දායක බන්ධනය ඕවඩා බන්ධන දෙකයි හරි අපි මෙතන ද්විත්ව බන්ධනයක් මෙතන දායක බන්ධනයක් මේ එක ව්‍යුහය ඉලෙක්ට්‍රෝන තිත්තියමු මෙතන 6න් දෙකක් බන්ධන ඉතුරු 4 දායක බන්ධන නිසා ඕවඩා ඉලෙක්ට්‍රෝන 6ම තියෙනවා මෙතන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් ඉතුරු වෙනවා මෙතනත් ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා මෙතන ඉලෙක්ට්‍රෝන 6ම තියෙන දායක බන්ධනයක් දැන් බලමු නිර්මාණය කරන්න ඔබට අර සුපුරුදු විදියට මේ ඉලෙක්ට්‍රෝන වල මේ බන්ධනය මතර වෙනකොට මේ බන්ධනය මෙහෙම කරන්න පුළුවන් මෙතන මාරු වෙනවා අනිත් සේරම නියතව තියාගෙන දකුණු පැත්ත මේ කොටස නියතව තියාගෙන මෙතන මාරු කරන්න පුළුවන් එතකොට මේක එක බන්ධනය මේක ද්විත්ව බන්ධනය ඉස්සෙල්ලා මේ දේ කරමු මේක ද්විත්ව බන්ධනය මේ වෙල සමයි මෙතන ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා ද්විත්ව බන්ධනේ මෙතන එන්නේ මේක සරකල මෙතන මෙතන ධන මෙතන ඍණ ආරෝපණ කැපලා යනවා මේක මෙහෙම කරනම මෙතන ධන මෙතන ඍණ n මත ධන o මත ඍණ ඉලෙක්ට්‍රෝන 6යි ඔක්සිජන් වල මේ විදිහට මේ ටික දකුණු පැත්ත කිසිදු වෙනසක් වෙන්නේ නැහැ මේවා ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා දැන් බලන්න අපි ඒ කලේ මේ පැත්ත නියතව තියාගෙන මෙතන මාරු කරා මේක වෙලාවක මෙතන ද්විත්ව බන්ධනය එක වෙලාවක මේක ඒක බන්ධනය ඒක බන්ධනය ද්විත්ව බන්ධනය තව වෙලාවක ඒක බන්ධනය මේක ද්විත්ව බන්ධනය ඒ අවස්ථා දෙක තියෙනවා දැන් ඒව කලේ මේ බලන්න දකුණු පැත්ත නියතව තියාගෙන මේ කොටස නියතව තියාගෙන තමයි මේ කොටස නොවෙනස්ව තියාගෙන තමයි මේ දේ කලේ අපි ව්‍යුහ ලුයිස් ව්‍යුහ දෙකක් නිර්මාණය කරා මෙතන ද්විත්ව බන්ධනය මෙතන ඒක බන්ධනය තව අවස්ථාවක මෙතන ද්විත්ව බන්ධනය මේක ඒක බන්ධනය දැන් බලන්න අපි මේ ව්‍යුහ දෙකම ලිව්වේ මෙතන ද්විත්ව බන්ධනය තියාගෙන ඉන්නව වල අපි මේක මෙතනට දාමු මේ එන්නව ද්විත්ව බන්ධනය උඩට දාලා උඩට දැම්මන් පස්සේ එහෙම එකක් නැහැනේ ලියලා මම උඩට දැම්මන් පස්සේ එක වෙලාවක ද්විත්ව බන්ධනය මෙතන දාමු අනිත් වෙලාවේ ද්විත්ව බන්ධනය මෙතන දාමු. ඒතර තව ව්‍යුහ දෙකක් පුළුවන්. ඒතර බලන්න මෙන්න මේ විදිහට. මේ විදිහට නිර්මාණය කරනවා ඔක්සිජන් ද්විත්ව බන්ධනය මෙතන ඒක බන්ධනය ධන ඍණ මෙතන මේ විදිහට මෙතන ද්විත්ව බන්ධනය මෙතන ද්විත්ව බන්ධනය තියෙන අපි ඒක උඩට දානවා ද්විත්ව බන්ධනය මෙතන ඒක බන්ධනය ධන ඍණ දායක මේ ද්විත්ව බන්ධනය උඩට දාලා මේ දෙක වෙනස් කරනවා මේ බලන්න මේ කොටස නියතව තියාගෙන ඒ කියන්නේ එන්නෝ ද්විත්ව බන්ධනය මේ වෙයි තිරස්ව ගත්තේ මේක උඩට ගත්තා උඩට අරගෙන මෙතන වෙනස් කරා මේ තියෙන එක වෙලාවක ද්විත්ව බන්ධනය මෙතන අනිත් වෙලාවේ ද්විත්ව බන්ධනය උඩට දැන් මේව 4යි ඊළඟට තවත් නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා මෙතන තියෙනනේ එක සැරේ යුගල් මේ O මත මෙතන එක සැරේ යුගල් තියෙනවනේ මෙන්න මේ එක සැරේ යුගල්
වලින් අපිට පුළුවන් තවත් නිර්මාණ කරන්න මේ එක සැරේකල මේ පැත්තට දැම්මම මේ බන්ධනය කැඩෙනවා. මෙන්න මේ විදිහට බලන්න. තවත් අලුත් විහයක් මෙතන දිත්ත බන්ධනය. මේ එක සැරේකල මේ බන්ධනය මතර එනකොට මේ බන්ධනය මෙහෙම කඩනවා. එතකොට මෙතන දිත්ත බන්ධනය, මෙතන ඒක බන්ධනය. බලන්න හොඳට. මේ එක සැරේකල මේ බන්ධනය මතර වැටුනම මේක දිත්ත බන්ධනයක් වෙනවා. මෙතන එක සැරේක්මයක් තියෙනවා. ධන. මෙතන ඍණ වෙනවා. ඍණ ධන කැපෙනවා. ආපහු බන්ධනය කරනවාම මෙතන ධන වෙනවා. මෙතන ඍණ. මෙන්න මේ ව්‍යුහය. අපි මේ ලියපු කිසි තැනක නැහැ මේ ව්‍යුහය. එන්නෝ මෙතන මැද දිත්ත බන්ධනයක්. දැන් මේක මෙහෙම නියතව තියාගෙන මේ කොටස අපිට මෙතන මාරු කරන්න පුළුවන් දෙපැත්ත. එතකොට එනවා තව ව්‍යුහයක්. ඕ එන් මත ධන මේක දිත්ත බන්ධනය. මේ ආකාරයේ ඕ මත ඍණ ඕ මත ඍණ. දැන් බලන්න මේ කොටස දකුණු පැත්ත කොටස නියතව තියාගෙන අපි මෙතන මාරු කරා. එක වෙලාවක මෙතන දිත්ත බන්ධනය, අනිත් වෙලාවේ මෙතන දිත්ත බන්ධනය. මෙතන තව ව්‍යුහ දෙකයි. ව්‍යුහ දෙකයි. ඊළඟට අපිට පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන වල මේ පැත්තට දාලා දිත්ත බන්ධනය කළානේ මේ දෙක ගත්තේ. මේ ඉලෙක්ට්‍රෝන වල මේ පැත්තට දාන්න. මේ විදිහට. මේ ඉලෙක්ට්‍රෝන වල මේ පැත්තට දානකොට මේ බන්ධනය මෙහෙම කැඩෙනවා. මේ විදිහම කොටස මේ පැත්තට දානවා. මේ බලන්න. ඕ මත ඍණ ඕ මත ඍණ. මේකම මේ පැත්තට වම් පැත්තට. ඔක්සිජන් මෙතන ඉලෙක්ට්‍රෝන යුග්මය මෙතන දාන. දැන් බලන්න මේ නිර්මාණය. මෙතන එන්නෝ දිත්ත බන්ධනය මෙතනනේ තියෙන්නේ. අපි දකුණු පැත්තනේ මේක වම් පැත්තට දානවා. ඒ කියන්නේ මේ ව්‍යුහය මෙතන මේ ඉලෙක්ට්‍රෝන වල මේ පැත්තට දානවා. මේ ආකාරයට මේ ඉලෙක්ට්‍රෝන වල මෙහෙම එනකොට මේ බන්ධනය මෙහෙම කඩනවා. එතකොට මේව නියතයි NOO. මෙතන තමයි දිත්ත බන්ධනය. මේ පැත්ත දිත්ත බන්ධනය, මේ බන්ධනය කැඩෙනවා. එතකොට මේ ආකාරයේ මේ ටික මේ තියෙන ඕ මත ඍණ. මේවා නියතව තියාගෙන මේ කොටස ඔහොම තියාගෙන මෙතන දිත්ත බන්ධනය දානවා. මේ ආකාරයට. ඒ දිත්ත බන්ධනය දාලා මෙතන උඩට තියෙන්නේ දිත්ත බන්ධනය. මේ පැත්තට දිත්ත බන්ධනය දාන්න පුළුවන්. මේ කොටස මෙතන දිත්ත බන්ධනය මේ කොටස නියතව තියාගෙන මෙතන වෙනස් කිරීම කරන්න පුළුවන්. දකුණු පැත්ත. කිසිම ව්‍යුහයක මෙතෙක් ලියලා නැහැ මේ පැත්තේ දිත්ත බන්ධනය. මේ පළමු අවස්ථාව. දැන් මේක තියාගෙන මෙතන මාරු කරනවා. ඒ කියන්නේ ඊළඟ අවස්ථාව වෙනවා මේ විදිහට අපිට මේ කොටස එහෙමමයි. ඕ මත ඍණ n ඕ මත ඍණ ධන දකුණු පැත්ත මෙතන දිත්ත බන්ධනය දානවා. මෙතන ඍණ ආරෝපණය. මේ n මත ධන ආරෝපණයක් තියෙනවා. n මත ධන ආරෝපණයක්. දැන් බලන්න ලියපු ව්‍යුහ සංඛ්‍යා. ව්‍යුහ දෙකයි. ව්‍යුහ දෙකයි 4යි. ව්‍යුහ දෙකයි 6යි. 6යි. මේ ව්‍යුහ දෙකයි 8යි.
බලමු තවත් විහල ලියන්න පුළුවන්ද කියලා. මේ බලන්න තව අවස්ථාවක්. මේ ඉලෙක්ට්‍රෝන එකල මේ පැත්තට දානවා. මේ බන්ධනය මෙහෙම කඩනවා. තව අවස්ථාවක්. N ඕරින මෙතන දිත්ත බන්ධනය N මත දාන මේ ඉලෙක්ට්‍රෝන එකල මෙතෙන් දාවම N මේක කැඩෙනවා. O මත රින මේක සරකලා මෙතන දාව මෙතන දිත්ත බන්ධනයක් වෙනවා. මෙතන ධන තියෙනවා. තව මේ එක සරයකම පැමිණීම නිසා මෙතන ධන වෙනවා. ධන දෙක වෙනවා. මේ තව ව්‍යුහයක්. සම්ප්‍රේක්ත ව්‍යුහ 9ක් පුළුවන්. ඉතින් විභාගෙදී මේ වගේ තිත්තිතිය කරන්න බෑ. සම්පූර්ණ ලොයිස් ව්‍යුහය පරිපූර්ණ ලෙස නිරූපණය කරමින් මේ ප්‍රකාශයට පිළිතුරු ගන්න බෑ. ඉතා කෙටියෙන් යන්න වෙනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න කළා අත්දැකීමක් ගන්න ඕන. ඒ කියන්නේ අපි මුලින්ම කරන්න ඕනේ මේ ව්‍යුහය ලියලා මේ පැත්ත නියතව තියාගෙන මෙතන මාරු කරන එක. ඒක බන්ධනය, දිත්ත බන්ධනය මේ උඩට දාන උඩට. මෙතන මාරු කරන එක. ඒක තමයි පළවෙනිම කරේ. ඒක කරේ මේ පැත්තට එන්නෝ දිත්ත බන්ධනය මෙතන නියතව තියාගෙන මෙතන මාරු කරේ. මාරු කරලා දෙකක් ගත්තා. උඩට පහළට මෙහෙම. ඊට පස්සේ මේ දිත්ත බන්ධනය උඩට දාලා ඒක නියතව තියාගෙන එක වෙලාවක අපි ගත්තා ඒක උඩට දාලා මේ පැත්තට දිත්ත බන්ධන අනිතරට මේ පැත්තට දිත්ත බන්ධන මේ. තරම 4යි. ඊට පස්සේ කරේ මේ දෙපැත්ත ඉවරයි. ඊට පස්සේ මේ එක සරේගොලය මේ බන්ධනේ මත ආව මේක මෙහෙම වුණා. ඒ කියන්නේ මේ ව්‍යුහය. මේ තියෙන්නේ. ඒ අවස්ථාව. මේක. එක සරේගොලය මෙහෙම ආව මේ පැත්තට. ඒතර මේ කොටස නියතව තියාගෙන අපි මෙතන දිත්ත බන්ධනේ තියන ඒක උඩට දැම්ම ඊළඟ එකේ. ඒතර එතනින් දෙකයි. ඊට පස්සේ අපි කරේ මේක සරේගොලය මේ පැත්තට දාලා නෙමෙයි කරේ. මේක සරේගොලය මේ පැත්තට දැම්මා. මේ තියෙන්නේ. මේ පැත්තට දාලා මේ බන්ධනේ කැඩුවා. මේ ආකාරයට. මෙතන නියතව තියාගෙන මෙතන දිත්ත බන්ධනේ උඩට තව සරයක මෙතන දිත්ත බන්ධනේ මේ පැත්තට දැම්මා. මේක නියතව තියාගෙන. ඒ අවස්ථාවක මේ ආකාරයට දිත්ත බන්ධනය දෙපැත්තට මාරු කරලා උඩටයි මෙහෙමයි. ඊට පස්සේ කරේ මේක සරේගොලය මේ පැත්තට දාලා දිත්ත බන්ධනයක් කරා මේක සරේගොලය මේ පැත්තට දාලා දෙපැත්තටම දාලා දිත්ත බන්ධන දෙකක් අවසාන එක. මේ අවස්ථාව මේක. මේ අනුව මුළු ව්‍යුහ සංඛ්‍යාව 9යි. නිර්මාණය කරා 2යි 4යි 6යි 8යි 9යි මුළු ව්‍යුහ 9ක් නිර්මාණය කරා. මේ අනුව ප්‍රසංග 13 පිළිතුර 4 ව්‍යුහ සංඛ්‍යාව 9යි. ඒ ප්‍රසංග 13 පළමු ප්‍රසංග 14. දැන් මෙතන ඊ මධ්‍ය පරමාණුව මේ ව්‍යුහය දීලා අපෙන් අහනවා ඊ අණු ආවර්තකයේ P ගුණවලට මූලද්‍රව්‍යයක් ඊ අයත් ඛණ්ඩය. ඊ අයත් ඛණ්ඩය සෙවීමේදී අපි දැනගන්න ඕන ඊහි සංයුජත කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඊහි සංයුජත කවචයේ පිටස්තර කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දන්නවා නම් ඛණ්ඩය තීරණය කරන්න පුළුවන්. බලමු කොහොමද මේක තීරණය කරන්නේ. මේ ඔක්සිජන් පරමාණුවක් වට ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන මේ 6යි. සාමාන්‍ය තියෙන්නේ 6යි. මෙතනත් 6ක් තියෙනවා. මෙතනත් 6ක් තියෙනවා. ඍණාරෝපණයකුත් තියෙනවා. අනිවාර්යයෙන්ම ඍණාරෝපණය තියෙන්නේ ඔක්සිජන් මත. එහෙමනම් මේකේ E ඔක්සිජන් මත ඍණ. මේකේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවානේ. 6ක් තියෙන්නේ සාමාන්‍ය ඔක්සිජන් වලට 6න් එකක් බන්ධන හැදුනම 5ක් තියෙනවා. පිටින් ආපු එකනත් එක තමයි 6 වෙලා තියෙන්නේ. ඒතර හරි.
මේකේ එක බන්ධනයක්. එතකොට E වල එක ඉලෙක්ට්‍රෝනයක් සහභාගී වෙලා මේ බන්ධනය හදන්නේ. මේවා මේ විදිහට ලියලා තියෙන්නේ ඕවට ඉලෙක්ට්‍රෝන 6ම තියෙනනේ. ඕවට ඉලෙක්ට්‍රෝන 6ම තියෙනවා කියන්නේ මේවා දායක බන්ධන. ඕවල එකක්වත් සහභාගී වෙලා නැහැ බන්ධන හදා. E වල ඉලෙක්ට්‍රෝන වලින් තමයි බන්ධන හදලා තියෙන්නේ. දායක ධන ඍණ දායක බන්ධන. මේ බන්ධනයේ දායක බන්ධනයක්. මේ බන්ධනයේ දායක බන්ධනයක්. මේ දායක බන්ධනයේ සෑදීමට E වලින් ඉලෙක්ට්‍රෝන දෙකක් සහභාගී වෙනවා. මේ දායක බන්ධනයේ සාධන E වලින් ඉලෙක්ට්‍රෝන දෙකක් සහභාගී වෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන 4යි. මේ බන්ධනය හදන්න ඉලෙක්ට්‍රෝන එකයි 5යි. මෙතන තව දෙකක් තියෙනවා. E මත. මේ අනුව E වල වටා E වටා ඇති මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 7යි. ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ඒ කියන්නේ සංයුජත කවචයේ ආවර්ත වගේ 17 වෙනි කාණ්ඩයට ඈත් වෙනවා. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7යි. දෙකයි දායක බන්ධන දෙකයි 4යි මෙතන එක බන්ධනයක් උනේ 5යි 2යි 7යි 17 වෙනි කාණ්ඩය. පිළිතුර 5. ප්‍රශ්න 15. ළමයි මේකේ හැඩය අහලා තියෙනවා. මේකේ ව්‍යුහය නිර්මාණය කරමු. බලන්න වඩා විද්‍යුත් ධන මූලද්‍රව්‍ය මධ්‍ය පරමාණු හැටියට ගන්න. මධ්‍ය පරමාණු හැටියට ගන්න මේ ප්‍රභේදයේ පරමාණු අඩුම සංඛ්‍යාවක් තියෙන එක්කෙනා. පරමාණු අඩුම සංඛ්‍යාවක් තියෙන O සහ Cl. එතෙන්දී වඩා විද්‍යුත් ධන එක්කෙනා තමයි Cl. මේ අනුව Cl වටා අනිත් ව්‍යුහය නිර්මාණය කරමු. මේ බලන්න Cl මැදට ගමු. ඊගාට මේකේ ඍණාරෝපිත අයනයක්. ඍණාරෝපණය දාන්න ඔක්සිජන් මත. තව F පරමාණු 4ක් තියෙනවා. මේම 4ක් සවි කරා. F. දැන් නැවත පරීක්ෂා කරන්න. F පරමාණු 4යි. O මත ඍණ ඒක බන්ධනයකින් තියෙන්න ඕනේ. ඍණාරෝපණය ඔක්සිජන් මත නම් මේක එක බන්ධනයක් වෙන්න ඕන. Cl වලට ඉලෙක්ට්‍රෝන 7යිනේ. 7න් බන්ධන තියෙන 1යි 2යි 3යි 4යි 5ක්. බන්ධන 5ක් තියෙනවා. බන්ධන 5ට ඉලෙක්ට්‍රෝන 5ක් ගියාම තව එක සරයුගලක් තියෙනවා. මෙතන එක සරයුගලක්. බලන්න යුගල් කීයක් තියෙනවද කියලා. මධ්‍ය පරමාණුවට 1යි 2යි 3යි 4යි 5යි 6යි. සේරම ඉලෙක්ට්‍රෝන යුගල් 6ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අශ්‍රතලියයි. Cl වටා ඉලෙක්ට්‍රෝන යුගල් 6යි. මේ නිසා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය 6 අශ්‍රතලිය. ප්‍රභේදයේ හැඩය ගත්තොත් ප්‍රභේදයේ හැඩය එන්නේ යුගල් 6න් එක සරයුගලක් ඉතිරලා තියෙනවා. ඒතර මධ්‍ය පරමාණු Cl අශ්‍රතලිය කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. ප්‍රභේදයේ හැඩය ගත්තොත් Cl මේ විදිහට මේ F4 මුළු 4 සමචතුරස්‍රයක මුළු 4ට මේ එක සරයුගලයක් මේ O මත ඍණ මේ අනුව මේ ප්‍රභේදය සමචතුරස්‍ර පිරමිඩීය චතුරස්‍ර පිරමිඩීය මේ අනුව ප්‍රභේදයේ හැඩය සමචතුරස්‍ර පිරමිඩ ආකාර හැඩය සම චතුරස්‍ර පිරමිඩාකාර ඒ තමයි ප්‍රභේදයේ හැඩය. බන්ධන 5යි එක සරයුගලයි. බන්ධන 5 සමචතුරස්‍රයක මුළු 4ට බන්ධන 4 කියලා එකක් යනවා සමචතුරස්‍රයෙන් ඉහළට.
तर එන්නේ සමචතුරස්‍ර පිරමිඩීය ප්‍රභේදයේ හැඩය. සමචතුරස්‍ර පිරමිඩීය. ඉලෙක්ට්‍රෝන යුගල් 6ක් තියෙන නිසා ජ්‍යාමිතිය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අශ්‍රතලීය. මේ අනුව ප්‍රභේදයේ හැඩය අහනවා. ප්‍රභේදයේ හැඩය හැවම සමචතුරස්‍ර පිරමිඩීය. සමචතුරස්‍ර පිරමිඩීය 1 2 1 4. නමුත් ප්‍රභේදයේ හැඩය සමචතුරස්‍ර පිරමිඩාකාර. නමුත් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අශ්‍රතලීය. මුලින්ම අහලා තියෙන ප්‍රභේදයේ හැඩය අයනයේ හැඩය. එහෙමනම් සමචතුරස්‍ර පිරමිඩීය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අශ්‍රතලීය. පිළිතුර अंक 2. බලමු ඊළඟ අංකය. මේ ප්‍රභේදයේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය සහ අණුවේ හැඩය. මේ වගේ වෙලාවක මධ්‍ය පරමාණු හැටියට විද්‍යුත් ඍණතාව අවම මූලද්‍රව්‍ය තෝරගන්න සෙනෝන්. ඔබ දන්නවා වඩාත් විද්‍යුත් ඍණයි ෆ්ලෝරින් ඊගාට ඔක්සිජන්. විද්‍යුත්තාව අඩුම එක්කන සෙනෝන් එයා මැදට ගන්න. දැන් මේවට සම්බන්ධ කරන්න ඔක්සිජන්. ඔබ හැඩය දන්නේ නිකන් මේ විදිහට ගහන්න. ඔක්සිජන් දෙකට දිත්ත බන්ධන හයි කරන්න. F2කට දාන්න ඒක බන්ධන දෙකක්. මේ අනුව සෙනෝන් වලට ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා සංයුජතා කවචේ. ඉලෙක්ට්‍රෝන 8න් 2යි තවත් 2යි තව ඉලෙක්ට්‍රෝන බැගින්. මේ අනුව ඉලෙක්ට්‍රෝන 2යි 4යි 6ක් සම්බන්ධ වෙලා. තව ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙතන ලකුණු කරන්න. දැන් බලන්න ඉලෙක්ට්‍රෝන යුගල්. මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙන එක සැර. මෙතන බන්ධන යුගල් දෙකයි, මෙතනත් බන්ධන යුගල් දෙකයි, මෙතන බන්ධන යුගලයි බන්ධන යුගලයි. දැන් ඔබ බලන්න විකර්ෂණ ඒකක. විකර්ෂණ ඒකක 1යි, 2යි, 3යි, 4යි, 5යි. එක සැර යුග්මයක් කියන්නේ එක විකර්ෂණ ඒකකයක්. ඒක බන්ධනයක් කියන්නේ එක විකර්ෂණ ඒකකයක්. ද්විත්ව බන්ධනයක් කියන්නේ එක විකර්ෂණ ඒකකයක්. විකර්ෂණ ඒකක 1යි, 2යි, 3යි, 4යි, 5යි. විකර්ෂණ ඒකක 5යි. විකර්ෂණ ඒකක සංඛ්‍යාව 5යි. එම නිසා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ඉලෙක්ට්‍රෝන යුගල 5යි ත්‍රියානති දීපිනට ආකාර. ත්‍රියානති දී පිරමිඩාකාර. ත්‍රියානති දී පිරමිඩාකාර. නමුත් යුගල් 5න් 4ක් බන්ධන එකක් එක සැර. එසේ නම් හැඩය මේ බලන්න. සෙනෝන් සෙනනට විකර්ෂණ ඒකක 5යි 1යි 2යි 3යි 4යි මේක 5යි. මේ විකර්ෂණ ඒකක 5න් එක සැර යුගල් 1යි තියෙන අනිත් විකර්ෂණ ඒකක 4යි. එක සැර යුගල් 1 අනිත් ඒවා බන්ධන. මේ අනුව බන්ධන දෙකක් මේ පැත්තට යනවා, බන්ධන දෙකක් මේ පැත්තට යනවා. මුළු බන්ධන ව්‍යාප්තිය ගත්තොත් බන්ධන 4යි. මේ ද්විත්ව බන්ධන 2යි, එක බන්ධන 2යි. මේ ද්විත්ව බන්ධන දෙක ඉහළට පහළට මේවා මේ ආකාරයට. මේ ආකාරයට බන්ධන ව්‍යාප්තිය නම් හැඩය සීසෝ. ප්‍රභේදයේ හැඩය සීසෝ. හැඩය සීසෝ. මේ අනුව අපෙන් අහලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. ත්‍රියානති දීපිරිඩාකාර. ත්‍රියානති දීපිරිමිඩීය. පිළිතුරු 1 හෝ 2. ප්‍රභේදයේ හැඩය දෙවනුව අහන්නේ. අණුවේ හැඩය සීසෝ. පිළිතුර अंक 1. බලමු ඊළඟ අවස්ථාව. HN3 අණුව සදා ඇඳිය හැකි මුළු සංප්‍රයුක්ත ව්‍යුහ සංඛ්‍යාව. මේ බලන්න HN3
NN n වඩා ඉලෙක්ට්‍රෝන පහෙන් අනිවාර්යයෙන්ම ස්ථායී වෙන බන්ධන තුනක් n වඩා තියෙන්න ඕන. මෙතන එකක් තියෙනවා. එහෙනම් මෙතන දෙකක් දාමු. මේ n වඩා බන්ධන තුනයි, මේ n වඩාත් බන්ධන තුනයි. හරි. මේ ඉතිරි ඉලෙක්ට්‍රෝන යුග්මය ස්ථායී අෂ්ටකය සම්පූර්ණයි. මෙතන මේ විදිහට ව්‍යුහය ලිව්වම මේ n වඩා ඉලෙක්ට්‍රෝන 2යි 4යි 6 බන්ධන 3 6 මේ දෙක 8යි. මෙතන n වඩා බන්ධන 3ක් ලියලා තියෙන ඉලෙක්ට්‍රෝන 6යි මේ දෙක 8යි. අෂ්ටකය හරි. n වඩා ඉලෙක්ට්‍රෝන 5න් එකක් බන්ධන ඉතුරු 4 ලිව්වොත් මෙහෙම මේ විදිහට මෙතන නවා ඉලෙක්ට්‍රෝන 4යි මේ ඉලෙක්ට්‍රෝනේ බන්ධනය හදලා. එතන මේ බන්ධනය නිසා මෙතන නයිට්‍රජන්ට ඉලෙක්ට්‍රෝන දෙකක් ඇවිල්ලා. මෙතන 2යි 4යි මෙතන 2යි 4යි 6යි. මේ දෙකයි මේ දෙකයි මේ දෙකයි සේරම 6යි. අෂ්ටක සම්පූර්ණයි. ඒ නිසා මේ ව්‍යුහය ලියන්න එපා මෙහෙම. මීට වඩා ස්ථායී ව්‍යුහයක් නිර්මාණය කරන්න ඔබට මෙසේ කළ හැකියි. මේ ඉලෙක්ට්‍රෝන යුගලය මෙහාට දායක කරන්න. එතකොට 2යි 4යි 6යි මේ දෙකයි 8ක් වෙනවා. ඒ නිසා ව්‍යුහය මෙහෙම ලියන්න. මේ විදිහට ලියන්න. HN මෙතන ඉලෙක්ට්‍රෝන යුග්මය දාන්න එපා. දායක කරන්න. දාන ඍණ. මෙතන n වඩා ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා. දැන් බලන්න. n වඩා ඉලෙක්ට්‍රෝන 5ක් තිබුණා. 5න් මෙන්න 4ක්. ඉතිරි ඉලෙක්ට්‍රෝනේ තමයි මේ බන්ධනය හැදුනේ. මේ n මත ඉලෙක්ට්‍රෝන මේ යුග්මයේ තිබිච්ච එක දායක කරා. ධන ඍණ කියලා ආවේ දායක බන්ධනය. දැන් n වඩා ඉලෙක්ට්‍රෝන බලන්න. 2යි 4යි 6යි 8යි. මේ n වඩා 8යි. මේ n වඩා 8 අෂ්ටක සම්පූර්ණයි. මෙන්න පළවෙනි ව්‍යුහය. ඊළඟ ව්‍යුහය මේක දිහා බලාගෙන මේ විදිහට නිර්මාණය කරන්න. මේ ඉලෙක්ට්‍රෝන වල මේ බන්ධනය මතට පත්ත කරන්න. මේ බන්ධනය මෙහෙම කඩන්න. H NN ත්‍රිත්ව බන්ධනය. මේ ඉලෙක්ට්‍රෝන වල මෙහෙම එනකොට මෙතන ධන වෙනවා. මෙතන ඍණ වෙනවා. එතන මේ ධනාරෝපණය කැපෙනවා. ආපහු මේ බන්ධනය කරනකොට මෙතන ධන වෙනවා. මෙතන ඒක බන්ධනය. තව ඍණාරෝපණයක් වෙනවා මේ බන්ධනය කැඩීම නිසා. ඍණ 1 ඍණ 2 වෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන 4යි තියෙන තව යුගලයක් වෙනවා මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන 2 පැමිණීම නිසා. මේ තව ව්‍යුහයක්. ඊළඟට අපිට පුළුවන් මෙහෙම කරන්න. මේ ඉලෙක්ට්‍රෝන යුගලය දැන් මුලින්ම කරේ මේ ඉලෙක්ට්‍රෝන යුගලය මෙහාට දාලා මේ බන්ධනය ඒක බන්ධනය කරානේ. ඒ වගේම අනිත් පැත්තට මේ ඉලෙක්ට්‍රෝන යුගලය දකුණු කෙළවරේ තියෙන නායිට්‍රජන් වල තියෙන ඉලෙක්ට්‍රෝන යුගලය මේ බන්ධනය මතට දානකොට මේ බන්ධනය කඩා. මෙතන ත්‍රිත්ව බන්ධනයක් කරා. H N N මෙතන ත්‍රිත්ව බන්ධනයක් කරා. මේ ඉලෙක්ට්‍රෝන වල මේ බන්ධනය මතරාම ත්‍රිත්ව බන්ධනයක් වෙනවා. එතකොට මෙතන ධන වෙනවා. මෙතන ඍණ වෙනවා. ධන වුණාම මේ ධනයි ඍණය කැපෙනවා. මෙතන ඍණ වුණාම මේකත් කැපෙනවා. ආපහු මේ බන්ධනය කරනකොට මෙතන ධන මෙතන ඍණ. මෙතන ඍණ වෙනවා. ඉලෙක්ට්‍රෝන යුගල් එකයි තිබුණේ. මේ බන්ධනය කැඩීම නිසා තව ඉලෙක්ට්‍රෝන යුගලයක් එතෙන්ට එනවා. මේ බලන්න. එච්චරයි නිර්මාණය කරන්න පුළුවන්. එක වෙලාවක මේ පැත්තට ගියා. අනිත් වෙලාවේ මේ පැත්තට ආවා. මේ අවස්ථා දෙක. සම්ප්‍රයුක්ත ව්‍යුහ සංඛ්‍යාව 3යි. මේ අනවා මේ ප්‍රභේදය සඳහා තිබිය හැකි සම්ප්‍රයුක්ත ව්‍යුහ සංඛ්‍යාව ඇඳිය හැකි සම්ප්‍රයුක්ත ව්‍යුහ ගන්න 3යි. උත්තරාංක 2. अंक 17 පිළිතුර 2 अंक 17 දීර්ඝගූර්ණයන් නොමැති අණුව තෝරන්න. ළමයි දීර්ඝගූර්ණ නොමැති ප්‍රභේද තමයි සමමිතික හැඩයක් ගන්න අණු. ඒව තමයි රේඛීය
බන්ධන 2 බන්ධන 3 ත්‍රියානති තලීය බන්ධන 4 චතුස්තලීය බන්ධන 5 ත්‍රියානති ද්විපිණ්ඩාකාර බන්ධන 6 අෂ්ටතලීය බන්ධන 4 සමචතුරස්‍රතලීය සහ එක සැරයකට දෙක ඉහළට. මෙන්න මේවායි ගූර්ණ අනිවාර්යයෙන්ම බිඳුවයි. මොනවද ඒවා? රේඛීය, ත්‍රියානති තලීය, චතුස්තලීය, ත්‍රියානති ද්විපිණ්ඩාකාර, අෂ්ටතලීය, සමචතුරස්‍රතලීය. බන්ධන 2 මධ්‍ය පරමාණු වටා රේඛීය, බන්ධන 3 ත්‍රියානති තලීය, බන්ධන 4 මධ්‍ය පරමාණු වටා චතුස්තලීය, බන්ධන 5 ත්‍රියානති ද්විපිණ්ඩාකාර, මධ්‍ය පරමාණු වටා බන්ධන 6 අෂ්ටතලීය. ඒ වගේම මධ්‍ය පරමාණු වටා බන්ධන 4යි එක සැරයකට දෙකයි සමචතුරස්‍රතලීය. දීර්ඝ ශූන්‍යයි. මධ්‍ය පරමාණු වටා එකම වර්ගයේ බන්ධන ඇති අපි සඳහන් කළ හැඩ ඇති ප්‍රභේද සඳහා ගූර්ණ දීර්ඝ ගූර්ණ ශූන්‍ය වෙනවා. එවැනි ප්‍රභේදයක් තිබේද? SF6 එසට බන්ධන යුගල් 6ක් තියෙනවා. බන්ධන යුගල් 6යි අෂ්ටතලීය ප්‍රභේදයේ බන්ධන සියල්ලගෙම ගූර්ණ එකිනෙකින් කැපිලා යනවා. මේ අනුව දීර්ඝ ගූර්ණ ශූන්‍ය ප්‍රභේදය සඳහා මෙන්න පිළිතුර SF6 අෂ්ටතලීය ගූර්ණය ශූන්‍ය. දීර්ඝ ගූර්ණ ශූන්‍ය. දීර්ඝව ගූර්ණ ශූන්‍ය ඒවා මේ තියෙන්නේ රේඛීය, ත්‍රියානති තලීය, චතුස්තලාකාර, ත්‍රියානති ද්විපිණ්ඩාකාර, අෂ්ටතලීය, ඊළඟ අවස්ථාව සමචතුරස්‍ර සම චතුරස්‍රතලීය රේඛීය රේඛීය මේ සඳහා බෙරිලියම් ක්ලෝරයිඩ් රේඛීය, ත්‍රියානති තලීය BCl3 චතුස්තලාකාර CH4 ත්‍රියානති ද්විපිණ්ඩාකාර PCl5 අෂ්ටතලීය SF6 समचतुरस्रतलीय xenon टेट्राफ्लोराइड में गूर्ण बिंदु है मैं आनो में के पिलतुरा अंक पहा अनिकुत सियलम प्रभेद सदा गूर्ण पवतिनो බලන්න SF2 එසට ඉලෙක්ට්‍රෝන 6න් දෙකක් බන්ධන තව ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා මේ එක සැරේකම දෙකයි ඉලෙක්ට්‍රෝන යුගල් දෙකයි 6න් දෙකක් බන්ධන ඉතුරු 4 කෝණිකයි අනිවාර්යයෙන්ම ගූර්ණ තියෙනවාමයි දැන් බලන්න එසට ඉලෙක්ට්‍රෝන 6න් දෙකක් බන්ධන ඉතුරු 4 කෝණිකනේ කෝණික නම් ගූර්ණයක් තියෙනවා දැන් මේ P ගන්න P 15 වෙනි කාණ්ඩයේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන
තියෙනවා 5ක්. පහම බන්ධන 5ක් හදලා මේ විදිහට. නමුත් මේ ත්‍රියානත දීපිනෝඩාකාර නම් සාමාන්‍ය ගූර්ණයේ බිඳුවයි. නමුත් බන්ධන එකක් වෙනස්. එකක් CL වෙනකොට F එකක් ඇවිල්ලා. ඒක නිසා ගූර්ණයක් තියෙනවා. ඊගාට SF4 SF4 කියලා ගත්තම S වල ඉලෙක්ට්‍රෝන 6යි 6යි F4න් 4යි 10යි 10න් දෙකෙන් බෙදන යුගල් 5යි යුගල් 5න් බන්ධන 4යි එක සැරයකලයි මේ බන්ධන 4 එක සැරයකට සීසෝ අනිවාර්යයෙන්ම ගූර්ණ තියෙනවා. කවදාවත් ගූර්ණේ ශූන්‍ය වෙන්නේ නැහැ. සීසෝ කෝනික පිරමිඩාකාර ඉවේ ගූර්ණ තියෙනවාමයි. ඊළඟ එක PCl3 P වඩා ඉලෙක්ට්‍රෝන 5යි 5න් 3ක් බන්ධන ඉතුරු යුගලය එක සැර පිරමිඩාකාර මේක පිරමිඩාකාර ස්ථිර වශයෙන්ම ගූර්ණ තියෙනවාමයි. ඊගාට මේක සීසෝ හැඩ තියෙනේමයි ගූර්ණ තියෙනවාමයි. සීසෝ ඊගාට මේක කෝනික හැඩ තියෙනේමයි ගූර්ණ ස්ථිරයි. කෝනික ත්‍රියානත දීපිනෝඩාකාරය ගූර්ණ බිඳුවයි. නමුත් සමමිතික වෙන්න ඕන. නමුත් එක පරමාණුවක් වෙනස්. ඒක නිසා ගූර්ණ තියෙනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්නට උත්තර ලිවීමේදී මේ ළමයි දැනගන්න ඕන. මේ ප්‍රශ්නට උත්තර ලිවීමේදී ළමයි දැනගන්න ඕන. දීද්‍රව ගූර්ණ තිබිය හැකි හැඩ මොනවද? දීද්‍රව ගූර්ණ ශූන්‍ය විය හැකි හැඩ මොනවද කියලා. ඒ සියල්ලම දැන සිටීමෙන් තමයි මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මුලින්ම ඔබට කියලා දුන්නේ මේ ප්‍රශ්නේදී මේ ප්‍රශ්නට උත්තරය විතරක් නෙමෙයි. මේ જાතියේ ප්‍රශ්න આવොත් ඕනම ප්‍රශ්නට උත්තර ලියන ක්‍රමය. දීද්‍රව ගූර්ණ ශූන්‍ය විය හැකි හැඩ යටතේ ඔබ මේ ටික මතක තියාගන්න. දීද්‍රව ගූර්ණ ශූන්‍ය විය හැකි හැඩ රේඛීය ත්‍රියානත තලීය චතුස්තලාකාර ත්‍රියානත දීපිනෝඩාකාර අශ්‍රතලීය සමචතුරස්‍රතලීය. ඒ තමයි ගූර්ණ ශූන්‍ය විය හැකි ප්‍රභේදවල හැඩ. ඒ වගේම දීද්‍රව ගූර්ණ ස්ථිර වශයෙන්ම තියෙන ප්‍රභේදවල හැඩ. මේ බලන්න. ඒකත් ඔබ ඉගෙන ගන්න ඕන මේ වෙලාවේදී. දීද්‍රව ගූර්ණ පවතින ප්‍රභේද වල හැඩ ඒ යටතේ ඔබට දෙන්න පුළුවන් කෝනික පිරමිඩාකාර සීසෝ සම චතුරස්‍ර පිරමිඩාකාර කෝනික යටතේ ඔබට දෙන්න පුළුවන් මේ වගේ ඒවා මධ්‍ය පරමාණුවට HNCl2 බන්ධන දෙකයි එක සැර යුග්මය තියෙන ඒවා. මධ්‍ය පරමාණුවට බන්ධන දෙකයි එක සැර යුග්ම දෙකයි තියෙන ඒවා. H2O H2S මේ වගේ ඒවා. පිරමිඩාකාර PNH3 නැත්නම් PH3 මේ වගේ ප්‍රභේද PCl3 සීසෝ SF4 බන්ධන දෙකයි කෝනික බන්ධන 3යි එන්නවට බන්ධන 4යි චතුරස්‍ර පිරමිඩාකාර චතුරස්‍ර පිරමිඩාකාරය කියවම මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුග්ම 6ක් තියෙනවා. 6න් 5ක් බන්ධන එකක් එක සැර. IBr5
අයි වඩා 7යි මෙතනින් 5යි 12යි 12න් යුගල් 6යි 6න් 5ක් බන්ධන එකක් එකසර මේ හැඩය මේ ගූර්ණ ස්ථිර වශයෙන්ම තියෙනවා. ඒ නිසා ඔබ මේ වගේ ප්‍රශ්න පිළිතුරු ලිවීමේදී ඒ අවබෝධය තිබිය යුතුයි. නැතුව ප්‍රශ්නයකට උත්තර ලියන්න බැරුව යනවා. දැන් බලන්න මේකේ පළවෙනි එක කෝනික ගූර්ණ තියෙනවා. තුන්වෙනි එක සීසෝ ගූර්ණ තියෙනවා. හතරවෙනි එක පිරමිඩාකාර ගූර්ණ තියෙනවා. දෙවෙනි එක ඒක ත්‍රියානත දීපිනොඩාකාර සාමාන්‍ය ගූර්ණ බිඳුවයි. ඒ ගූර්ණ බිඳුව වෙන්නේ පී වටා එකම වර්ගයේ බන්ධන පහක් තිබෙනවා. බන්ධන පහ CL නම් ගූර්ණ බිඳුවයි. නමුත් මෙතන එක බන්ධනයක් වෙනස් වෙලා. ඒ නිසා ඒකට ගූර්ණයක් තියෙනවා. දීත්‍රා ගූර්ණය ශූන්‍ය ප්‍රභේදයේ හැඩය එසට බන්ධන 6යි අශ්‍රතලිය. ඒ නිසා මෙහි පිළිතුර අංක 5. අපි ඒ සාකච්ඡා කරේ රසායනික බන්ධන යටතේ අභ්‍යාසයක්. අපි ඊළඟ පාඩමේදී බලමු ප්‍රශ්න අංක 19 සිට ඉදිරිය සාකච්ඡා කරන්න.